2013 වසරේ 7 වෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. භාවනා වැඩසටහනකින් බලාපොරොත්තු වෙන්නේ සිත හඳුනා ගැනීම. විඥාන දෙකයි සිත් දෙකයි. කායික සිතක් තියෙනවා, මානසික සාංශාරික සිතකුත් තියෙනවා. අපි විමුක්තිගත කරන්න බලාපොරොත්තු වෙන්නේ කායික සිත නෙමෙයි, සාංශාරික සිත. සාංශාරික සිත විමුක්තිගත කරන්නේ මෙලව ලැබුණු මිනිසත් භාවය තුල විද්‍යාව ඉපදවීම තුලින්. මෙලව ලබන ලද විද්‍යාව තුලින්. කාය විඥානය නිද්‍රාවටපත් කළොත් හරි සමාධියටපත් කළොත් හරි එයාගේ කාය විඥානය ඉක්මනින් සලිත නොවන ගුණයකට පාත්‍ර වෙනවා. අධ්‍යාත්මික විඥානය සමාධියටපත් කළොත් කාය විඥානය මොනතරම් වේගයෙන් සලිත වුණත් අධ්‍යාත්මික විඥානය සලිත නොවන මට්ටමකට පත් වෙනවා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන මොන විඥානයේද මේ සලිත කරගන්නේ නැතුව ඉන්න ඕන කියලා. දැන් හොඳට අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සෙක් හරි වෙන්න පුළුවන්. හොඳට මේ මත් වලින් මත් උනාට පස්සේ නයික් වුණත් අරගෙන කරේදා ගන්නවා. එයාට සම්පූර්ණ මේ විකෘති බවක් ඇති වෙලා තියෙනවා. නමුත් හොඳ සිහියෙන් ඉන්න මිනිස්සෙකුට එහෙම දෙයක් නෑ. රහතන් වහන්සේ කෙනෙක් පසුපස මේ අර සුනක වැද්දයා උසිගැන්නුව රහතන් වහන්සේ නමකට වැද්දෝ බල්ලෝ ටික. ඒ වෙලාවේ රහතන් වහන්සේ දුවගෙන ගිහිල්ලා ගහකට නැග්ගා. එතකොට ඔබ දන්නවා කාය විඥානය නෙමෙයි සලිත නොවි තියෙන්න ඕන ආධ්‍යාත්මික මනෝ විඥානය. නමුත් අපි බොහෝ වෙලාවට තේරුම් ගන්න උත්සාහ කරන්නේ පිටින් හිමින් කතා කරන, පිටින් හිමින් ඇවිදගෙන යන නේද? ඔය හොඳට මත්ද්‍රව්‍ය එහෙම අරගත්තාම ඉක්මනට ඇවිදින්න බෑ. බොහොම හිමින් විම් බලාගෙන යන්නේ. ඊළඟට හොඳට මත්ද්‍රව්‍ය වර්ගයක් ඔය ගන්සා වගේ පාවිච්චි කරාම හයියෙන් කතා කරන්න බෑ. හරි හිමින් කතා කරන්නේ. නේද? එතකොට ඒක ඒ බලපෑම වෙලා තියෙන්නේ කොහටද? කාය විඥාණයට. ඒ කාය විඥාණයට එහෙම බලපෑමක් වුණාම ඊට පස්සේ කාය විඥානයේ සියලු චලනයන් ස්ලෝ වෙනවා. සමහර පුජ්‍යල චරිත තියෙනවා කාය විඥාණයෙන් ඊටාම ස්ලෝ හිමින් වැඩ කරන්නේ. එමුණන්ට වැඩ ඊටාම දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේක හොයාගන්න බෑ කෙනෙක්ගේ අධ්‍යාත්මය කොතනද තියෙන්නේ කියලා. පිටින් හොයාගන්න බෑ. ඒ නිසා අපි තාම ඉන්නවනම් මාර්ගඵලලාභීන් රහතුන් පිටින් හොයන ස්වභාවයක ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. කරන්න බැරි වැඩක්. හොඳයි. අපි අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ සැනසීම. එහෙම නැත්නම් නිර්වාණය. බැඳීම් නැති අවස්ථාව.
බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි ස්වාමීන් වහන්සේ දේශනා කරන්න ඕන දේ කියන්නේ නැහැ කියලා. ඔබ කරන්න ඕන දේ තමයි මේ මොහොතේ කරන්නේ. මොකන්ද? හොඳින් ශ්‍රවණය කරනවා. ඔබ කරන්න ඕන දේ තමයි මේ මොහොතේ විමසන්න ඕන. ඒක කරන්න ඕන. ඒ විමසීමෙන් ලබා ගන්නා වූ ප්‍රතිඵල ඔබේ ජීවිතේ පදිංචි කරන්න ඕන. එහෙම නැත්නම් ඒවා Tamanට ඒත්තු ගන්නවන්න ඕන පැහැදිලිවම සත්‍යය. ඒ කාර්යයන් ටික තුල තමයි ඔබේ අධ්‍යාත්මයේ වර්ධනය වෙන්නේ. එහෙම ඇරෙන්න වෙන කාරණයක් නැහැ. එහෙමයි වර්ධනය කරගන්න තියෙන වැඩ පිළිවෙල ඒකයි. අපිට වෙනස් වෙන්න තියෙන ගතින් නොවන නිසා, සිතින් නිසා අපිට 아무තු වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මනස ගොඩ නගන්න උත්සාහ කරනවා නෙමෙයි, මනසට පැමිණෙන්නට උත්සාහ කරනවා. මේක ක්‍රියාමාර්ගයකින් ලබන වැඩපිළිවෙලක් නෙමෙයි. එහෙම ක්‍රියාමාර්ගයකින් ලබන වැඩපිළිවෙලක් වුණොත් ඒ සෑම ක්‍රියාවලියක්ම මනසට අදාළ වෙනවා. නොමනසට ක්‍රියාවලියක් නැත. ක්‍රියාවලියක් නැත. නොමනසට ක්‍රියාවලියක් නැත. එම නිසා ඔබට කිසිදු භාවනාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබේ භාවනාව විය යුත්තේ භාවිතාවෙන් තොර වීම. භාවනාව විය යුත්තේ භාවිතාවෙන් තොර වීම. මොනවද? ත්‍රිකාලය. අතීත, අනාගත, වර්තමාන. කාල තුන. ඔබට මේ තුන් කාල තුන භාවිතා නොකර සිටීමට පුළුවන් ඥානයක් පහළ වුණොත් ඔබ සැබවින්ම ලෝකෝත්තරත්වයට පත් වෙලා. මොහොතක් සිතා බලන්න මේ කාල තුනෙන් තොරව ඔබට ජීවත් වෙන්න ලැබෙනවා නම් මොනතරම් සෞම්‍ය ජීවිතයක් තියේද? ඔබ දුක් විඳින කෙනෙකුත් නෙමෙයි, ඔබ සැප විඳින කෙනෙකුත් නෙමෙයි. දැන් මේක අහගෙන ඉන්නෝ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුවත් අහගෙන යනවා. අහගෙන ගිහිල්ලා පස්සේ කියනවා අපිට කරන්න දෙයක් කිව්වේ නෑනේ කියලා හිතනවා. කරන්න තියෙන්නේ මේ නොතේරෙන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න, විදර්ශනා කරන්න. ඔන්න කරන්න තියෙන දේ. විශේෂයෙන් ඔය විදේශ රටවල් වල එහෙම ඉන්න අය මේ අහලා මේ තියෙනවා පණිවිඩයක් කරන්න ඕන දේ කියන්නේ නැහනේ කියලා. ඒකට හේතුව තමයි මේ තත්වයට මේ තත්වයේ තේරුම් ගන්න තියා ශ්‍රවණය කරන්නටවත් ඔවුන් ළඟ තාම ප්‍රඥාව සැකසিলা නැත. මොකද මේක ශ්‍රවණය කරන්නත් ප්‍රඥාව සැකසෙන්න ඕන. ඊළඟට තේරුම් ගන්න තව මොනතරම් බලයක් තියෙන්න ඕනද? මේ දේශනාව තුලම Tamanට කරගන්න පුළුවන් විමසීම තුලම Tamanට පුළුවන් ජීවිතයේ සමග ගැළපීම සිද්ධ කරන්න. කොහාටද ගලපන්නේ?
ලෝකෝත්තර ධර්මයට ගලපනවා. නිර්වාණයට ගලපනවා. නිර්වාණය කියන්නේ මේ අමුතු දැනක් නෙමෙයි. දිව්‍ය ලෝකයේදී හම්බ වෙන, එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ නිර්වාණ ලෝකයේදී හම්බ වෙන, පරලෝකයේදී හම්බ වෙන කිසි දෙයක් නෙමෙයි. ඵලයක් හෝ ස්ථානයක් හෝ වස්තුවක් හෝ ද්‍රව්‍යයක් හෝ තානාන්තරයක් හෝ නොවේ. බැඳීම් විරහිත කියන එකනේ නිර්වාණ කියන්නේ. වාන කියන්නේ බැඳීම, නිර්වාණ. වාන නැති. එතකොට බැඳීම් විරහිත තත්වයකටපත් වුණාම ඒක ඵලයක්ද? නෑ. ඒක හේතුඵල නිරෝධයක්. දැන් සමහර උදවිය කියන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ හේතුඵලයි කියලා. නෑ. හේතුඵල නෑ. හේතුඵල දහම් තියෙනවා. නූතන විද්‍යාව තියෙනවා. සහ බුදුරජාණන් වහන්සේගේ උපදින්නට කලින් හේතුඵල දහම් තිබ්බා. බුදුරජාණන් වහන්සේ හේතුඵල නිරෝධයකින් හොයාගත්ත ධර්මයක් නිර්වාණය. හේතුවත් සිඳලා ඵලයත් සිඳලා. හේතුඵලය කියන්නේ ක්‍රියාවෙන් ක්‍රියාව, ක්‍රියාවෙන් ක්‍රියාව, ක්‍රියාවෙන් ක්‍රියාව ඉපදීම. හේතුවෙන් හේතුව, හේතුවෙන් හේතුව සකස් වෙලා ඉපදීම. දැන් අප ජීවත් වෙන ලෝකේ හිමයි. හේතුන් රාශියක එකමුතුකමක් තමයි ජීවිතය කියලා කියන්නේ. හේතු රාශියක ඵලයක්. අපිට ඥානනය වෙන්නේ හොඳ දෙයක් නම් අපිට දැනෙන්නෙත් හොඳ දෙයක්. අපිට වැරදි විදියට නම් ඥානනය වෙන්නේ යමක්, ඒකෙන් දැනෙන්නෙත් වැරදි දෙයක්. ඉතින් නිර්වාණයත් බොහොම පැහැදිලි. මේ අතින්තිය වූ අවස්ථාවට මනස පිවිසෙන්න මොකද වෙන්නේ? දැනෙන දේත් අතින්තිය වෙනවා. දැනෙන දේත් අනන්තයි. අනන්ත දෙයක් දැනෙනවා කියන්නේ මොකන්ද? අන්තයක් තිබුණොත් පමණයි ලෝකය විඳින්න පුළුවන්. අන්තයක් නැති කිසිම දෙයක් විඳ දරා ගන්නට බෑ. අන්තයක් නැති කිසි දෙයක් විඳ දරා ගන්නට බෑ. ඔබ ළඟ ඉන්නවා මතකයේ පුජ්‍යලයෝ ගණනාවක්. ඒ පුජ්‍යලයෝ හැම කෙනාටම අන්තයක් ලබා දීලා තමයි ඔබ මනසේ තැම්පත් කරලා තියෙන්නේ. ඔබේ කම්පියුටරේ බැලුවාම ඉස්සරහා තිරේ තියෙන ෆයිල්ස් ගොඩක් තියෙනවා. ඒ හැම එකකම ඔබ නමක් දාලා තියෙනවා. සංකේතයක් හරි දාලා තියෙනවා. ඇයි? වෙන්ව හඳුනා ගැනීමට. ඉතින් මොලෙත් අපි තැම්පත් කරලා තියෙන විදියට නෙවෙයිද? ඈ? මේක ඔඩියෝ, මේක වීඩියෝ, මේක පික්චර්ස් කියලා දානවා. වෙන් කරලා තියෙනවා වගේ අපිත් මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා මධ්‍යස්ථයි, මෙයා කළුයි, මෙයා හොඳ නෑ, මෙයා හිතවත්, මෙයා හොඳ කෙනෙක් කියලා අපි ෆයිල් එකට නමක් දාලා තමයි තියෙන්නේ. ඒක බාහිර බුද්ධිය. ඒකට කමන්නේ. ඒක බාහිර බුද්ධිය. ප්‍රශ්නේ තියෙන්නේ ඒ තුලට අපි බැස ගැනීම, ගැතිවීම. දැන් ගඟක් ගහගෙන ගියාට ප්‍රශ්නයක් නැහැනේ. ඒ ගඟට හසු වුණොත් තමයි අපිට ප්‍රශ්නේ.
හුළඟක් ගහගෙන ගියාට කමන්නේ නේ. අපි ගෙවල් ඇතුළේ සුරක්ෂිතව ඉන්නකොට හුළඟවල් ගහගෙන යනවා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අපිට දැනුන්නේ නැහැ. ඉතින් නිර්වාණ භූමිය කියන්නේත් ඒ වගේ තැන. අර මොන වගේ සැඩ පාරවල් ගහගෙන ගියත් මොන වගේ සිතුවිලි පැමිණ ගියත් මොන වගේ සිතුවිලි ඇතුව පැවතුනත් නැතුව ගියත් එයාට ගැටලුවක් නැහැ. එයා ඉන්න තැන සුරක්ෂිතයි. ඒ නිසා ඔබ මනසේ ඔබ ඉන්න තැන සුරක්ෂිතද කියලා බලන්න. සුරක්ෂිත තැනකට ඔබේ මනස මාරු කරගන්න. සුරක්ෂිත තැනකට මාරු වෙන්න ඕන. දැන් ඔය tempat වෙලා ඉන්න තැන අටලෝ දහමෙන් කම්පිත තැන. එහෙනම් ඔබ අකම්පිත තැනක් සොයන්න ඕන ඔබේ මනස තුල. ඒ සොයද්දි Tamanට ලැබෙන දේ වෙන දෙයක් ලැබෙන්නේ නැහනේ. ඔය අතේ සමහර වෙලාවට ඔය ව්‍යායාම කරන අයට පිරිමි අයට මේ ගෙඩියක් වුණා වෙනවා අතේ මිලිමීටර ටිකක් උඩින් ගෙඩියක්. ඔය ගෙඩිය මේ පිටින් අරන් හයි කරගන්න පුළුවන්ද? එහෙමත් පුළුවන් ඇති. එතකොට ඒක එහෙම එකක් වෙන්නේ නැහනේ. ඒව නැත්තම් කවුරු හරි ව්‍යායාම කරනෝ දිහා බලාගෙන හිටියයි කියලා ඔය ගෙඩිය එනවද? එන්නෙත් නැහැ. එහෙමත් නැත්තම් ලොකු බොඩි බිල්ඩර් කෙනෙක්ගේ ෆොටෝ එකක් ගෙදර ගහන් හිටියයි කියලා ඔය ගෙඩිය එනවද? එන්නෙත් නැහැ. මොකද Taman ඒක ව්‍යායාම කරන කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ගෙඩිය එන්නේ. ඇත්තටම එතන ගෙඩියට මුකුත් අපි කැවුවද එන්නත් ගහුව මුකුත් නැහැ. ව්‍යායාම කරන තරමට ප්‍රතිඵලයක් හැටියට ශරීර සෞඛ්‍ය හැඩවීමක් ශාරීරික හැඩවීමක් සිද්ධ වෙනවා. ඒ වගේ මේ බුද්ධිමය විමසීම තුලින් ලබන්න ඕන දේ අහගෙන හිටියට බලාගෙන හිටියට එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගේ ෆොටෝ එකක් ගහගෙන හිටියට ওই වැඩේ වෙන්නේ නැහැ. අර අතේ ගෙඩිය එන්නේ නැහැ වගේ තමයි. ව්‍යායාම කරනෝ බලන් හිටියට ගෙඩිය එන්නේ නැහැ. ලොකු ඇඟක් තියෙන කෙනෙක්ගේ ෆොටෝ එකක් ගහගෙන හිටියට එන්නේ නැහැ. ඒ වගේම මේ ගෙඩි මේ ගන්නෙ කොහොමද කියලා පොත් කියවුවට එන්නේ නැහැ. පොත් කියවල බලන ව්‍යායාම පොත් කියවල බලන ශරීර සෞඛ්‍ය හැදෙනවද? ශරීර සෞඛ්‍ය හැදෙන්නේ නැහැ. දුවන්නේ මෙහෙමයි, ව්‍යායාම කරන්නේ මෙහෙමයි, යෝග කරන්නේ මෙහෙමයි, සූර්ය නමස්කාරය මේකයි කියනවා. කිව්වට හැදෙන්නේ නැහැ. එහෙනම් මොකද ප්‍රායෝගික වෙන්න ඕන. ඒ කියන්නේ එහෙමනම් මේ දහමත් මෙහෙවන්න ඕනේ. මේක ශරීරයෙන් පාරේදී තොටේදී මගුල් ගෙදරදී මල ගෙදරදී ක්‍රියාත්මක කරන්න තියෙන දෙයක් නෙමෙයි. මේ මොලේ මෙහෙවන්න ඕනේ. කොතෙන්ටද? නිර්වාණයට. නිරායාසේ නිර්වාණය කියලා අපි මේකට කියන්නේ. ඔබ හැම දෙයක්ම ලබා ගන්න කැමති මොනවා හරි දීලා තමයි අපි හැම දෙයක්ම ලබා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් ගහක මලක් ලස්සනට තියෙනවා. පහරයිනේ කාගවත් අයිතිකාරයෙක් නැහැ ඒකට. අපි ඒක කඩාගෙන යනවා. එතකොට ඔබට ඒක නොමිලේ ලැබිච්ච දෙයක්ද? නැහැ. ඔබ ඒකට යමක් දීලා ගත්තේ මොකද්ද? ලස්සනයි, හොඳයි, සුවඳයි කියන එක ඒකට දුන්නා. ඒ අගය දීලා තමයි ගත්තේ. අනේක යමක් දීලා ගන්නවා කියන එකේ තේරුම. ඒකයි. එහෙමනම් ඔබ ගන්න හැම දෙයක්ම යමක් දීලා තමයි ගන්නෙ. එහෙම නැතුව ගන්න දෙයක් තියෙනවද බලන්න. එහෙම ගන්නෑ. හොඳයි, නරකයි, මධ්‍යස්ථයි කියලා මේ තුනෙන් එකක් දෙනවම තමයි. දීලම තමයි ගන්න. නිවන ගන්න පුළුවන් නොමිලේ. නිවන තමයි මේ ලෝකේ නොමිලේ ගන්න පුළුවන් එකම දේ.
හොඳයි කියලා ගන්නත් බෑ, නරකයි කියලා ගන්නත් බෑ, මධ්‍යස්ථයි කියලා ගන්නත් බෑ, මිශ්‍රයි කියලා ගන්නත් බෑ. නොමිලි ගන්න පුළුවන් දේ ගන්න හැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නෙම විඳලා ගන්න යමක් දීලා ගන්න, ඒකට අදහසක් දීලා ආකල්පයක් දීලා ගන්න තමයි බලන් ඉන්නේ. දැන් මගෙනුත් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අර බොහෝ එක මෙඩිටේෂන් කළා මමත් කියාවේ ඔන්න නලලේ සිට පල්ලෙහාට බලන්න. එහෙම නැත්නම් නාහේ රැලි යනවා බලන්න. එහෙම නැත්නම් 1 2 3යි කියලා හිතන්න. මොනවා හරි මනෝ විකාරයක් ඇති කරයි කියලා. ඒ භාවනා ක්‍රමවල යම් ප්‍රතිඵල තියෙනවා. ඒවට අපි දොස් කියන්නේ. මේ කතා කරන්නේ ඒව පරයා ගියපු, ඒව අභිභවා ගියපු, භාවනාවන් අතික්‍රමණය කරපු අවස්ථාවක් ගැන. ඉතින් මේක ශ්‍රවණය කරන්න ලොකු ප්‍රඥාවක් ඕන. ඒ වගේම අවබෝධ කරගන්න ඉතා විශිෂ්ට ප්‍රඥාවක් ඕන. මේක විශිෂ්ටයන්ගේ දහම. ඒක හොඳට මතක තියාගන්න. මේක විශිෂ්ටයන්ගේ දහම. දුර්ලභයන්ගේ, දුබලයන්ගේ දහම නෙමෙයි. මේ විශ්වයේ අවසාන කෙලවරක් ගැන අපි මේ කතා කරන්නේ. බුද්ධියේ අවසානය ගැන මේ අපි කතා කරන්නේ. එහෙම නැතුව සරල හුදෙක් යෝග ව්‍යායාමයක්, ආශ්වාස ප්‍රාශ්වාසයක්, ප්‍රාණයාමයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක සරලයි. ඒව ශරීර සෞඛ්‍යයට හොඳ බලපෑම ඇති කරන ගුණයක් තියෙනවා. ඒක බුද්ධිමය ගුණයක්. ඔබට යමක් කරන්න පුළුවන් ඔබ තුල ඇස් දෙක පියාගෙනත්. මොකද්ද? නිර්වාණ ගවේෂණය. නිර්වාණ ගවේෂණය ඔබ ඇස් දෙක පියාගෙන භාවනාවක් හැටියට ඔබට කරන්න පුළුවන්. නිර්වාණ ගවේෂණය, ලෝකෝත්තර ධර්මයේ ගවේෂණය කිරීම, සත්‍ය ගවේෂණය. ඔබ එක අරමුණකට බැඳුනොත්, එක ආකල්පයකට බැඳුනොත්, එක දෘෂ්ටියකට ගත වුණොත් ඔබ සමතේ ගමන් කරන්නේ. විදර්ශනාව කියලා කියන්නේ එහෙම න්‍යායක් නෑ. දැන් අපි ලෝක විද්‍යාඥයෝ ඉන්නවා. ලෝක විද්‍යාඥයෙක් එහෙම පදනමකට ඉන්නේ නෑ. හැමතිස්සෙම පදනම් විරහිතව පරීක්ෂණ කරනවා. ඒ නිසා අද හොයාගත්ත විද්‍යාත්මක સિદ્ધාන්තය බොරු වෙලා ඊට වඩා වෙනස් වූ විද්‍යාත්මක સિદ્ધාන්තයක් හෙට බිහි වෙනවා. ඔවුන් ඒකට ලැජ්ජ වෙන්නෙත් නෑ. මොකද එදා අපිට තිබුණු කැමරාවෙන් පෙනුනේ මෙහෙමයි, දැන් ඊට වඩා දියුණු තාක්ෂණික කැමරාවක් තියෙනවා, ඒකට පෙන්නේ මෙහෙමයි කියලා කියනවා. එදා අපිට sannivedanaye හම්බුනේ මෙහෙමයි, අපි ඊට වඩා දැන් sannivedanaye මේකයි, ඒ නිසා අපිට දැන් මෙහෙම පේනවා කියලාත් කියනවා. ඒකට ලැජ්ජ වෙන්නේ නැහැ. අපි ගතානුගතික වුණා නම් එම හරි වැඩේ වෙන්නේ, ගිය පාරේක බොරු වෙනවා, එහෙනම් මේ පාරේක වහලා තියමු. අරක රැකගෙන ඉන්න. ඕක තමයි වෙන්නේ. ඕක තමයි වෙන්නේ. බොහොම ආගම් වලටත් වෙන්නේ ඒකයි. මේක මගේ ආගම. බොරු වුණත් කරන්න දෙයක් නැහැ. මේක අපේ પરම්පරාව. බොරු වුණත් කරන්න දෙයක් නැහැ. අපි අල්ලගෙන ඉන්න ඕන. දැන් ලෝකේ මැව්ව හරි, ලෝකේ පාලනය කරන හරි, දෙයියෙක් හරි, භූතයෙක් හරි නැහැ කියලා පැහැදිලිවම පෙනෙද්දි නේ තාමත් අහස දෙසට අත දික් කරලා වඳින ක්‍රිකටර්ස්ලා අපිට දකින්න පුළුවන්. කොහේද ඉන්නේ? කොතනද ඉන්නේ? ජයග්‍රහණය දෙවියන් වහන්සේ සමග සමරන පරාජය පරාජය තනියම විඳ දරා ගන්නවා. එහෙනම් ඒකත් අපි එහෙනම් දෙවියන් එක්ක විඳ දරා ගන්න ඕනේ ඒක. ඉතින් මේ කාටවත් දොස් කිව්ව නෙමෙයි. අපි සත්‍ය සොයා යුතුයි. තේරුම් ගත යුතුයි. දෙවියන් කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ 아무තු ඕපපාතික කට්ටියක් නෙමෙයි. දෙවියන්ටත් විමුක්තිය අවශ්‍යයි. අපි වගේම අය මනෝවිඤ්ඤාණ ධාතු. ඒගොල්ලොත් ආයි තිරිසන් වෙනවා. ඒගොල්ලොත් ආයි මිනිස්සු වෙනවා. ඒගොල්ලොත් ආයි යනවා. අනිත් එක ඒගොල්ලන්ට මේ වෙන වැඩ නැතුව නෙමෙයි අපි දිහා බලන් ඉන්නේ. දෙවියන්ට බලන් ඉන්න පුළුවන් වැඩනේ මිනිස්සු කරන්නේ. නේද? ඒ නිසා බලාගෙන ඉන්න හරි ආසයි ළමයි කියලා, මේ මගේ ළමයි කියලා. අම්මා තාත්තටත් බැරි කොට මේ කාලේදී ළමයි බලාගන්න. ඒකත් තව කෙනෙකුට බාර දීලා වැඩට යන්න සිද්ධ වෙද්දී දෙයියන්ට පුළුවන් නේද අපි දිහා බලන් ඉන්න. ඇයි අපි මොනව කළාටද දෙයියන්ට? දෙයියෝ ගෙහෙල් ගෙඩි ඈවරියකට අපි දිහා බලන් ඉදීද?
එහෙම කරන්නේ නෑ. ඒ නිසා ඇත්තම කතාව තමයි තමන්ට පිහිට විය යුතුයි, තමන්ගේ ආරක්ෂකයා විය යුතුයි කියලා මේක වාසියට කියන්න ඕන දෙයක්, මේ බාහිර સિદ્ધාන්තයක් නෙමෙයි. තමන්ගේ මේ වගකීම බැහැර කරන්න. මේ කතා කරන්නේ ආධ්‍යාත්මික සිතක මෙහෙයවීම. එහෙම නැතුව මේ ආහාර පාන ටික සකසන්නේ නැතුව නේ ගෙදර කැම ටික උයන්න නැතුව මහත්තයට කියන්න බෑ තමන්ට පිහිට කරගන්න කොහෙන් හරි කැම උයන් කන්න කියලා නේද? ඉතින් ඒ නිසා ඒ වගේ කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ අධ්‍යාත්මික පිහිට කර මේ පිහිට කිරීම තමන්ට පිහිට කරගන්න කියලා කියන්නේ තව කෙනෙකුට මෙතෙන්ට පිහිට වෙන්න බැරි නිසා. දැන් ඔබේ කායික ස්වરૂපය මට වෙනස් කරන්න පුළුවන්. හිස බාල සිවුරක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි ලෝගුවක් හරි අඳවන්න පුළුවන්. කායිකව ආගමිකයෙක් කරන්න පුළුවන්. ඒ චින්තනයාත්මක පුජ්‍යලයක් වෙනස් කරන්න එහෙම බෑ. ඕන තරම් ඉන්නවා වෙනත් ලෝගුවල වෙනත් ආගමික ස්වરૂප ගත්ත විශිෂ්ට බෞද්ධ චින්තකයෝ ඉන්නවා. වෙනත් ලෝගුවල ඉන්නේ විශිෂ්ට බෞද්ධ චින්තකයෝ ඉන්නවා. දාර්ශනිකයෝ ඉන්නවා. ඒ වගේම බෞද්ධ චින්තනය කියන හාමුදුරුවෝ ටික ඉන්නවා පරම මිත්‍යා දෘෂ්ටිකයෝ. හාමුදුරුවෝ කියන ලෝගෝ දාගෙන ඉන්නවා පරම මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් එහෙමනම් අභ්‍යන්තරං ගහනම් බාහිරං පරිපජ්ජසී. කින්තේ ජටහයි කින්තේ අදින සාටිය. ජටාවෙන් ඔය තොප්පි වලින් ඇඳුමින් ඒකෙන් වැඩක් නැහැ. ඒක බාහිර පරිපජ්ජසියයි. බාහිර ඇඳුමක් විතරයි. අභ්‍යන්තරය තමයි වැදගත්. අපි හදන්න ඕන පුජ්‍යලයේ අභ්‍යන්තරය. ඒ අභ්‍යන්තරයට වෙන කෙනෙකුට පිහිට වෙන්න බැරි නිසායි කියන්නේ අත්තාහි අත්තනෝ නාතෝ කියලා. මේක හදාගන්න බා පිට දේවල් වලට වාසියට කියන්නේ. හරිනේ? අත්තාහි අත්තනෝ නාතෝ. මොකද වෙන කෙනෙකුට මෙතෙන්ට පිහිට වෙන්න එන්න බෑ. මහත්යටත් බෑ ඔබේ හිත හදන්න, නෝනටත් බෑ ඔබේ හිත හදන්න. ඔබයි මේ සිත මෙහෙवला හදන්න ඕන. හිත කියන්නේ යම්කිසි ශක්ති ස්වභාවයක්. ඒක විද්‍යුත් බලයක්. ඒ විද්‍යුත් බලය හැදිච්ච ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි කූඩැල්ලෙක් වගේ නිතරම බන්ධනය වෙමින් හේතුවෙන් හේතුවට ඵලය හේතුව කරගෙන හේතුව ඵලය කරගෙන යනවා. පැහැදිලිනේ? ගහක් හැදෙනවා, ගහේ ආයි ගෙඩි හැදෙනවා. ගෙඩි වැටෙනවා, ගෙඩි වලින් ඇට ආයි පොළොවට එකතු වෙනවා. ආයි ගස් හැදෙනවා, ආයි ගෙඩි වැටෙනවා. ආයි ගෙඩි වලින් ඇට වැටෙනවා, ඇට වලින් ආයි ගස් හැදෙනවා. ඔන්න ඔය ක්‍රමයට තමයි මනස ගමන් කරන්නේ. දැන් මේ මම කතා කරන්නේ ලබනාත්මේ ඉපදීම දුක හෝ සතුට හෝ කියන කතාව නෙමෙයි. සත්‍ය තේරුම් කරගත්තොත් ඉපදීම සැපයි. සත්‍ය තේරුම් නැතුව ගියොත් ඉපදීම දුකයි. ඒක තමයි කතාව. පීනන්න දන්න කෙනෙකුට ජලය දැක්කහම පුදුම ආසාවක් හිතින්නේ පැනලා නාන්න හිතෙනවා. පීනන්න හිතෙනවා. කරණම් ගහන්න හිතනවා. මොකද හේතුව? එයා පීනන්න දන්නවා. ජීවිතේට වතුරට බහැලා නැති, පීනන්න දන්නේ නැති, පුරුදු පුහුණු නැති කෙනෙක් දැක්කොත් තල්ලු කරන්න හැදුවොත් මර විලහප දෙනවා. ඒ නිසා මේ හිත හඳුනාගත්ත කෙනාට සංසාරේ හරිෂෝ. ඒකනේ සමහර උදවිය මම දැම්ම බුදු වෙන්නේ, මම නිවන් දකින්නේ කියලා තීරණය කරනවා. සමහර අය සසර ඇවිල්ලා එයාගේ ශක්ති ප්‍රමාණයෙන් එයා තීරණය කරනවා මට ඇති කියලා. සමහර අය තීරණය කරනවා නැහැ මම නිවන් දකින්නේ. මම තව කාලයක් මේ විදියට ගිහිල්ලා මේ වගේ ලෞතුරා බුදු කෙනෙක්ම වෙලා මෙච්චර සේවයක් කරලා තමයි මම නිවන් දකින්න කියන අදිෂ්ඨානය කරනවා. ඒක ඔබේ කැමැත්ත. ඒක ඔබේ ස්වාධීනත්වය. අපිට කියන්න බෑ. එහෙනම් ඉතින් කියන්න තිබ්බනේ දීපංකර පාදමූලයේදී මෝඩ වැඩ කරන්න එපා මේ දැම්ම නිවන් දකින්නෝ කියලා. එහෙම කියලා නෑ ආශිර්වාද කළා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාණන්ට ආශිර්වාද කළා ඔබ යන්න ඕන.
එහෙනම් බුදුහාමුදුරන්ට කියන්න තිබ්බනේ මෛත්‍රී බුදුහාමුදුරුව සිරිවඩ්ඩන කියන කෙනා හැටියට ආවහම මේ ඔයා මොනවද කරන්නේ මොඩ වැඩ මෙන්න මේ අද නිවන් දකින්න පුළුවන් මෙහි නිවන් දකින්න කියලා. එහෙම කිව්වේ නෑ. සිරිවඩ්ඩන ඔබ යන්න කියලා කෙනෙක් නමින් තමයි ඉන්දියාවේ එකල ඉපදිලා ඉඳලා තියෙනවා. කොහොමද බුදුවරයෙක් උපදින කාලෙට අර උත්තමයෝ ඒ වෙස් අරගෙන මිනිස්සුසි ලොවට එනවා. මොකද මේ උන්වහන්සේලා හරි පෝසත්. පුණ්‍ය බලය තියෙනවා, මානසික බලය තියෙන උන්වහන්සේලාට පෝසත් හිතෙන තැනක මේ විඥාණයෙන් මිදුණට පස්සේ මේ අභ්‍යවකාශය තුල නොපෙනෙන විදියට පාවෙන මේ විඥාණයට පුළුවන් කැමැති තැනක් හොයාගෙන ගිහිල්ලා ලැබුම් ගන්න. දැන් හොඳ සල්ලි තියෙන කෙනෙකුට ගමනක් යද්දී කැමැති හෝටලයක නතර වෙන්න පුළුවන්. මොකද එයාට බිලේ ප්‍රශ්නයක් නැහැ, තියෙන සල්ලි තියෙනවා. සල්ලි නැති කෙනෙක් විශ්‍රාම ශාලාවක් හොයාගෙන යනවා. ඇයි නොබිලේ ඉන්න, අඩුවට ඉන්න, පහසුකම් නැතත් කමන්නේ නිකන් ඔළුව තියාගෙන ඉඳලා උදේට නැගිටලා ඉන්න මට්ටමට බලන පිරිසක්ත් ඉන්නවා. ඒක තමයි ඒක බාහිර උදාහරණය. අධ්‍යාත්මයත් එහෙම. අධ්‍යාත්මයේ පෝසත් නම් ඒගොල්ලෝ බල සම්පන්නයි. අධ්‍යාත්මික පෝසත් වෙන්නේ අරයට මෙයාට කැම දුන්නට, අරයට මෙයාට ගිහිල්ලා එක ඒව දුන්නට, බෙර ගහ පාරේ ගියාට ඔලු බක්කෝ නැටුවට, කවි කිව්වට නෙමෙයි. සැහැල්ලු වෙන්නේ කොච්චරද මනස, ඒ තරමට තමයි ඔබ ශක්තිමත් වෙන්නේ. සැහැල්ලු දේවල් උඩ පාවෙනවා, බර දේවල් යටට යනවා. ඔබ සැහැල්ලු වෙන තරමට තමයි ඔබ ශක්තිමත් වෙන්නේ. එහෙමනම් පරිත්‍යාගය තුල, දානය තුලත් ඒ සැහැල්ලුවයි ඔබ ලබා ගන්න ඕන. මහායාන ධර්මයේදී ඒගොල්ලෝ පින් ලබනවා, පින් ටිකත් ආයෙ දෙනවා. එතකොට පිනත් අතහැරියා. පින් ලබනවා, පිනත් ආයෙ අතහරිනවා. එතකොට තමයි සැබෑම පින. දෙයක් තෘෂ්ණාවෙන්, තණ්හාවෙන් ග්‍රහණය වුණොත් ඒක වැඩක් නෑ. ඒකයි. ඒ නිසා අපි හිතේ බර වැඩි කරගන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. නම්බුව කියන්නේ, තානාන්තර කියන්නේ, ඒව හිතට ගන්න ගියොත් එහෙම හිතේ බර වැඩි වෙනවා. ඒ වයින් දුක් විඳින්න යනවා. දැන් මාව වුණත් මේ හරි ශ්‍රේෂ්ඨ විදියට මාව සලකන්න ගියාම මට ලැජ්ජයි වගේ දැනෙනවා. ඒකට හේතුවක් ඇති වෙනවා. මොකද මමවත් මං ගැන ආකල්ප කරලා නැති විදියට මේ අය මං කෙරෙහි ආකල්පයක් ඇති කරගෙන දැන් මම ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඉන්න පුජ්‍යලයකට ඔයා හරි ශ්‍රේෂ්ඨ කෙනෙක් කියන විදිහේ දැනගෙන ගෞරව, සම්මාන, භක්තිය පෙන්නුවොත් පුදුම හැපි එකක් දැනෙන්නේ. දැන් මැටි ඇමතිකන් හරි මොනවා හරි දරාගෙන ඒගොල්ලෝ ඉන්න කාලෙදී ඒගොල්ලෝ හිතනවා අපිට වඩා ලොක්ෙක් නෑ, කාක්කොත් අපිට වඩා පල්ලෙහෙන් පිහාම ඉන්නේ කියලා. ඒව හිතාගෙන ඉන්න කෙනෙකුට සර් කිව්වොත් එහෙම, ඔයා කිව්ව එක හරි, යස් සර්, ඕකේ සර්, රයිට් සර් කිව්වොත් එහෙම හරි හැපි. ඇයි ඒක දරාගෙන එයා හිතන මට එහෙම තමයි කතා කරන්න ඕන, මට එහෙම තමයි වෙන්න ඕන. නමුත් අපි දරාගෙන නැත්තම් එයාට දැනෙන්නේ මේ මොකද්ද මේ කරන්නේ? මම කවුරුවත් නෙමෙයි. මං කිසිවෙක් නෙමෙයි. කියන අදහසින් තමන්නේ වැරදි කියලා හෝ දරාගෙන ඉන්නවට වඩා ලෙහෙසි දරාගෙන නොගෙන ඉන්න එක, දරා ගන්න නැතුව ඉන්න එක. හැබැයි ඒ දරා නොගැනීම කියන එක ආරම්භ වෙන්නේ කොතනින්ද? අර නොබෙදෙන මනසට එන්න ඕන. නොබෙදෙන මනසට, නොබෙදෙන කියලා කිව්වේ බෙදන්නේ නැති.
බෙදන්නේ නැති මනසෙද ඔබ ජීවත් වෙන්නේ නෑ. හැමතිස්සෙම හැන්ද අතේ තියන් ඉන්නේ. බෙදන්න. ඈ මම ඔක්කොටම බෙදන්නේ එක හැන්දෙන් කියලා කියන ගීමට. සමහර අයට හැන්දි දෙක තුන තියෙනවා. සමහර අයට එක හැන්දක් හරි තියෙනවා. මම එකම හැන්දෙන් බෙදන්නේ ඔක්කොටම කියලා කියනවා. ඒක මෝඩ කතාවක් නේ. එක හැන්දෙන් ඔක්කොටම බෙදන්න බෑනේ. ඈ ඒක මේ හිතුවක්කාර කතාවක්. සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙද්දී හැඳි ගොඩක් ඕන. ළමයෙකුට කතා කරන්න ඕන විදියක් තියෙනවා. වැඩිහිටියෙකුට කතා කරන්න ඕන විදියක් තියෙනවා. පාරිභෝගිකයන්ට කතා කරන ඒ විදියට ව්‍යාපාරයේ ආයතනයේ වැඩ කරන අයට කතා කරන විදියක් තියෙනවා. එහෙම මේ එක හැන්දෙන් බෙදන්න යන්න එපා. ඒක මහ මෝඩකම. හැන්දක් නැත්තම් එයා බෙදන්නේ නැහැ. එයාට එයා බෙදා ගන්නෙත් නැහැ. එයා අනුන්ට බෙදන්නෙත් නැහැ. එයා නිර්වාණ. බැඳීම් විරහිත කෙනෙක් බවට පත් වෙනවා. බැඳීම් නැති කෙනෙක් බවට පත් වෙනවා. මේ ඊටාම සරල දෙයක් කියන්නේ. මේක නුවණින් දකින්නයි තියෙන්නේ. යදා පඤ්ඤාය පස්සති. මේක ස්පර්ශය කරන්න ප්‍රඥාවෙන්, ගැඹුරු ප්‍රඥාවෙන් ස්පර්ශය කරා. එයයි කියන්නේ. එහෙම නැතුව මේ දෙයක් කරන්න නෙමෙයි, මේක තේරුම් ගන්න. එදා බුදුහාමුදුරුවෝ ගාතාව කියනකොට නිවන් දකින්න. මොකද ප්‍රඥාවෙන් ඒ ස්පර්ශ කළා. ඔබගේ ගෞරවය ඕනෝට වඩා වැඩි වුණොත් ඔබ ගෞරවයෙන් හැමදාම අහගෙන ඉන්නෝ දියුණු වෙන්නේ නැහැ. ඔබ අපෝ පිළිගන්නේ නැති ප්‍රතික්ෂේපිත මනසකින් ඇහුවොත් හැමදාම ප්‍රතික්ෂේපිත ගුණයෙන් ඉන්නවා අවබෝධ කරගන්න. ඔබ ඊටා මදහත් මනසෙන් ගවේෂණක කළොත් ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි ධර්මයේ හොයාගෙන යන කාලේ අපි බලන්නේ අපේ ගැටලුවට උත්තරේ මෙතනින් හම්බ වෙනවද? අපි දොස්තර මහත්තයෙක් තෝරගන්න බෙහෙත් ගන්න දොස්තර මහත්තයා සුදුද කළුද රතුද කියලා නෙමෙයි දෙන බෙහෙත් වලින් අපිට ගුණයක් තියනවාද එහෙම කියලා. ඒ වගේම අපේ ගැටලුවට බෙහෙතක් ඖෂධයක් තියනවාද? ඒ සිත නිවැරදි කර ගැනීමේ අදහසින් ඔබ බලන්න. සිත නිවැරදි කර ගැනීමේ අදහසින් කටයුතු කරන්න. හැමදාම සිතේ අඩුවක් දකින්න. මේ ලෝකේ අකමැතිම දේ තමයි මේ තමන්ගේ අඩුව දකින්නනේ. ඒත් නිවන් දකින්න කෙනෙක් දැකිය යුතුම කාරණය තමයි තමන්ගේ අඩුව. අපි අනුන්ට ඇඟිලි දික් කරගෙන කොහොම හරි තමන්ගේ අඩුව අහගන්න බලන ලෝකයේ හැමතිස්සෙම තමන්ගේ අඩුව හොයාගෙන ඒ අඩුව හදාගෙන ඒ මනසින් තමන්ට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ලක්ෂණ ජීවිතයක වැදගත්කම. ආරම්භය එතන. හරි අමාරු දෙයක්. අමාරුම දේ තමයි තමන්ගේ අඩුව හේතු ගන්න. පොඩි ළමයි වුණත් තුවාලයකට බෙහෙත් දාන්න නැතුව ඉන්න තමයි කැමති. යම් බබා කියලා කිව්වොත් තුවාලෙට බෙහෙත් දාන ડોක්ටර් අංකල් ළඟට අනේ මට බෑ උද්දනවා. හැබැයි තුවාලෙට බෙහෙත් දාන්න නැතුව ඉන්න තාක්කල් තුවාලේ එච්චර රිදෙන්නේ ඒ කුණු වෙන උඩ දුවනවා. ඒ වගේ තමන්ගේ අඩුව හදන්න නැතුව ඉන්නත් මිනිස්සු කැමති පොඩි ළමයි වගේ. ඇයි? අඩුව හදන්න යනකොට පොඩ්ඩක් රිදෙනවා. හැබැයි තමන් ඒ දකින්නවා නම් ඒ රිදීම තුල මං කිසිදාක නොරිදෙන මට්ටමකට සුවපත් වෙනවා කියලා. ඒ අඩුව හදා ගන්නවා. දැන් අපිත් පොඩි කාලේ ඉමයි. අපි කෑ ගහලා තියෙනවා, අඬලා තියෙනවා, උණ ගැනලා තියෙනවා, හැංගිලා තියෙනවා. මේ තුවාලයකට බෙහෙත් දාන්න මේ රෝහලට එක්කන් යනවා කියලා කිව්වා. ඉතින් ඔබේ මනසේ ඒ පොඩි ළමා ගතිය තාම තියෙනවා. කායිකව නැති වුණත් දැන් කායිකව අපි ඒක ටිකක් දන්න නිසා අපි ඒක කොහොම හරි කරනවා. මානසිකව ඒක තාම දන්නේ නැති නිසා මානසිකව ඒක තියෙනවා නම් නිවැරදි කරගන්න ඕන.
ධර්මයේ විමසද්දී ඒ සුදුසු ගුණයන් මනස තුල වැඩෙනවා සැකසෙනවා. මේ කියපු කිසිම කතාවක් හෝ කතන්දරයක් හෝ පැහැදිලි කිරීමක් හෝ වරුණාවක් නොවේ. මේ හැම කතාවක් තුලම තියෙන ධර්මය. මේ කතාවන් වලදී ඔබට හොඳින් පැහැදිලි වෙන්නේ අර උදාහරණ උපදේශන වගේ කතා ටික හොඳට තේරෙනවා. ඔබට අර විශිෂ්ට කාරණේ තේරෙන්නේ නිර්වාණය, අවේදිතකත්වය, නිරෝධය, ලෝකෝත්තර බව, හිරු සඳු උදා නොවන, රැය දහවල උදා නොවන ලෝකය ගැන ඔබට තේරෙන්නේ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් ඒ ඔක්කොම තේරෙනවා. අර කොටස තේරෙන්නේ නැති එක. ඒක තේරෙන්නේ නැත්නම් මොකද කරන්නේ? අතහැරලා දාන්න ඕන කියන කල්පනාව තමයි තියෙන්නේ. කරන්න බැරි වැඩ යන්නේ කරන්න එපා කොල්ලෝ. අපේ සීයල දුන්නේ අනුශාසනා ඕවා. හිටියනම් අපේ මුත්තලා වගේ මේ හපයක් ගහගෙන ඉන්න වෙනවා. අඩියට පැලකට වෙලා මොකද කරන්න බැරි වැඩ කරන්න එපා කොල්ලෝ. කරන්න බැරි වැඩ කරපන් කොල්ලෝ කියලා කිව්වනම් හරිනේ. එතකොට අලුත් දෙයක් හොයාගන්නේ. නේද? බෞද්ධ සංස්කෘතියේ සිංහල සංස්කෘතියේ තියෙන්නේ ලද පමණින් සතුටු වන්න. ඉතින් මෝඩ මිනිස්සු බිහි වෙන එක යහන දෙයක් තියෙනවද? අලුත් දෑස් හොයපන් කියලා කියන්න බෑ. නේ? අලුත් දෑස් හොයන්න. එතකොට මිනිස්සු දියුණු වෙන්නේ. ඈ? හැමදේම ඉවසගෙන ඉන්න. ඒකයි ඉතින් අපේ මිනිස්සු හැමදේම ඉවසගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඉවසන්න නෙමෙයි කිව්වේ විමසන්න. විදර්ශනා භාවනානේ. විමසීමේ භාවනාව. ඉවසීමේ භාවනාවක් නෑ. සිතේ ගැටලු ඇද්ද ප්‍රශ්න ඇද්ද ඉවසන්න එපා. ඉතින් මේ සමාජයේ විනාශය කරන්නට ශාල වශයෙන් පාදක වුණා අර ඉන්දියාවේ ඉඳලා සිවුරු වෙස් අරගත්ත එක්තරා දෙමළ ජාතිකයෙක් පැමිණිය ඇවිල්ලා ලංකාවේ බොත් ඔක්කොම ගිනි තියලා බුදුදහම මිත්‍යා දෘෂ්ටියක් හැටියට පෙරලලා මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨියක් හැටියට පෙරලලා අපූර්ව විකෘතියක් කරලා ගියා. එදා ඉඳලා බුදුහාමුදුරුවෝ කියලා රූපේ තියෙන වැඩ ඔක්කොම දෙසටක් මිත්‍යා දෘෂ්ටියේ වැඩ. චින්තනයේ මිත්‍යා දෘෂ්ටිය. අධෛර්යයට හේතු වෙන මනස ප්‍රපාතයටපත් වෙන දෙයක්. සුනක වෘතය කරන කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මම මේ වෘතය කරනවා ලබන ආත්මේ මම මොන වගේ ආත්මයක් ලබයිද? බුදුරජාණන් වහන්සේ කියනවා ඔක මගෙන් අහන්න එපා. නෑ ස්වාමීනි මට කොහොම හරි කියන්න. ඔබ කනස්සල්ලටපත් වෙයි. ඔක මගෙන් අහන්න එපා. නෑ ස්වාමීනි මම කනස්සල්ලටපත් වෙන්නේ නැහැ කියන්න. කිව්වහම මොකද කියන්නේ? ඔබ ලබන ආත්මේ සුනකයෙක් කියලා උපදිනවා. හොඳයි පිළිකුලම පණුවෝ ලේ ගඳ ගහනවා කුණු ගඳ ගහනවා කිය භාවනා කරනවා. මොකද වෙන්නේ? පණුවෙක් කියලා ඉපදී ගිහිල්ලා. ඇයිද පණුවනේ ඉන්නේ ඔළුවේ? තියෙන පිළිකුලනේ. ඈ මිනිස් ආත්මයට වෛර කර හිටියොත් මේ ශරීරයට නිඳා කර හිටියොත් මොන තරම් නොමග යෑමක් මොන තරම් මිත්‍යා දෘෂ්ටියක් මොන තරම් අකාර්යක්ෂම අවඩදායි දෙයක් කරලා තියෙනවද? ඒ නිසා මේ ජාතියේ මේ විනාශය සම්පූර්ණයෙන්ම තියෙන්නේ වරදවා පෙරළුණු බුද්ධාගම. දාසයෝ නිර්මාණය වෙන්නේ. වැඩන්නේ අපිට නිවාත ගුණය නිහතමානී ගුණය පාපිස්නක් වගේ වෙන්නලු.
අනේ අපිට කවුරුත් නැහැනේ කටක් කරලා අහන්න හිටියේ කාටද අපි පාපිස්සක් වෙන්න ඕන කවුද අපිව පාපිස්සක් කරගන්න කැමති ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් කැමතිද තව කෙනෙක් පාපිස්සක් කරගන්න පාපිස්සක් කරගන්න කැමති නෑ ඔන්න බුදුහාමුදුරන්ගේ ගුණය කියන්න ලෝතර බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුර ගන්නලා හැත්තේ වුණා මේ මුගලන් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ අනිකෝ සියලුම සාවින්නාසල ස්වාමීන් මට දෙන්න මම කරන්න. බුදුරජාණන් වහන්සේ බාරගත්තේ නැහැ. ඇයි? මහරහතන් වහන්සේ කෙනෙක්ගෙන් උපස්ථාන ලබන්න බුදුහාමුදුරුවෝ කැමති නැහැ. ඇයි? ඕගොල්ලෝ මට උපස්ථාන කර කර ඉන්න ඕන අය නෙමෙයි. ඕගොල්ලෝ මම කරනවා වගේ සේවයක් ලෝකෙට කරන්න ඕන පිරිසක්. උපස්ථානයට සුසු කෙනෙක් මම ඒකට හොයා ගන්නවා. අඩුම තරමේ දානේ වළඳලා පාත්‍රය දෙන්නේ නැහැලු මහරහතන් වහන්සේ නමකට සෝදලා ගෙනල්ලා දෙන්න කියලා. ඔන්න ගරු කරන තරම. ඉතින් පාපිස්සක් කරගන්න නෙමෙයි. එහෙනම් ඔබ මෙච්චර තනතුරකට මම උසස් කරා. එහෙනම් ඔබ මට කොච්චර පාපිස්සක් වෙන්න ඕනද කියලා හිතන්න එපා. ඈ? එහෙම හිතන්න එපා. එහෙම හිතන්නේ තව උදව් කරනවා. පාත්‍රයේ සෝදලා ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒක අර මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ නමකට හරි ආනන්ද හැඳුනට හරි එහෙම නැත්නම් පුහුදුන් මිනිස්සෙකුට හරි තමයි දෙන්නේ. පුහුදුන් මිනිස්සෙක් බුදුහාමුදුර ළඟ සිටීම ඔහුට බොහෝ වැදගත්. මොකද ඔහුට ඒ தත්ත්වයටපත් වෙන්න. ඒ නිසා උන්වහන්සේලා බලාපොරොත්තු උනේ උන්වහන්සේ වගේම කාර්යයක් මේ ලෝකෙට කරන තව පිරිසක් බිහි වෙනවා දකින්න මිසක් උන්වහන්සේ වගේම පිරිසක් රූපේ තියෙන හැඩේ තියෙන පුතුන් පිරිසක් ලස්සන පිරිසක් අධ්‍යාත්මික ගුණයක් ඇති පිරිසක් බිහි කරන්න මිසක් මේ කවුරුත් පාපිස්සක් කරගන්න බලාපොරොත්තු උනේ නෑ. දැන් මේ අපි ඉස්සරහට උනත් ඊටාම මෝඩ මිනිස්සු හරිය නිවාත ගුණයක් හරිය මෙහි පෙන්නුවයි කියලා අධ්‍යාත්මික ඥානමය ගුණයම සංවර්ධිතයක් නැත්තම් වැඩන්නේ. හරි දුර්වල ගති කියලා තේරෙන්නේ. අපි සමහර අය හිතනවා තවත් කෙනෙක් ඉස්සරහා එහෙම අර ඕනෝට වැඩි මේ එකක් ගුණයක් දැක්කුවාම එයාට මොනවා හරි දෙයක් අර පුජ්‍යලයෙන් හම්බ වෙයි කියලා. එහෙම දෙන පිරිසක් ඉන්නවා. මාන්න උද්දච්ච අවිද්‍යා කම් වලින් පිරිච්ච අය ඉන්නවා. දැන් ඒකනේ වෙන්නේ අපේ විශේෂයෙන් ලංකාවේ අර ඉහළ තමතුරු දරන කට්ටිය ටික හරි උද්දච්ච කමින් ඉන්නවා. දැන් මේ බෞද්ධයෝ හාමුදුරුවෝ වගේ අය ඒගොල්ලන්ගේ කකුල් මසාජ් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට වැඩි රෙස්පෙක්ට් කරන්න යන්නේ නැහැ. ඒ වුණාට ඉන්නෝ කපටි ආගමිකයෝ වෙනත් කොන්ත්‍රාත්තුකාරයෝ ටිකක්. ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා කකුල් මැදලා සර් කියලා අඬලා වැළපිලා කකුල් ඉඹලා මුළු රටම විනාශ කරන උපාය මාර්ග කපටිකමෙන් ගන්නවා. එයා හිතන්නේ කපුටා. ඔයාගේ හඬ හරි ලස්සනයි. කිව්ව ගමන් කපුට රැවටුණා. කේක් කෑල්ල බිමට දානවා. බුද්ධ ආගම පාවා දෙනවා. බුද්ධ ආගමේ තියෙන වටිනා තියෙන දේවල් පාවා දෙනවා. මේ නායකයෝ කපුටෝ. අර ගොල්ලන්ගේ මුදල් වලටයි ඇගීම් වලටයි. එසා කපුටු රජෙක් වෙන්න එපා. නරි ඉන්නෝ හරියට. සිංහයන්ට බෑනේ ඔය චාටුබස් කියන්නේ නැහැනේ කපුටෙක්ගේ කේක් කෑල්ලකට. සිංහෙක් තනකොළ කන්නේ නැහැනේ කියලා කියනනම් තියෙන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රේෂ්ඨ මිනිස්සේ කවදාවත් අඬන්න කකුල් මසාජ් කරන්න ඉඹින්න වැළපෙන්න යන්නේ නැහැ. එයා කොන්ද කෙලින් තියාගෙන ඉන්නෝ ඇතා නැතා. හැබැයි අපි පිළිගන්න ඕනේ මේ වගේ මිනිස්සු තමයි මෙන්න මිනිස්සු. මේ චාටු බස් කියන මිනිස්සු නෙමෙයි අපිට ඕන මෙන්න මේ නිවැරදි විවේචනයක් කරන්න පුළුවන් පුජ්‍යලු. මෙන්න නිවැරදි පෞරුෂයකින් ඉන්න පුජ්‍යලු. මේ චාටු බස් කියන පුජ්‍යලයෝ ගේ යට තියෙන්නේ වෙන දෙයක් කියලා එක හඳුනා ගන්න ඕන. ඉතින් ඔබේ මනස තුලත් එහෙමයි තියෙන්නේ. මායයත් එහෙමයි. මායයත් හරිම චාටුයි. අවිද්‍යාත්මකයි.
එයත් පෙන්වන්නේ අවිද්‍යාව විද්‍යාවක් හැටියට. දුක සැපක් හැටියට. වටිනා දෙයක් හැටියට. දුකටපත් කරන දෙයකට වටිනා දෙයක් හැටියට තියලා යනවා. තියලා ගියාම ඒක පුපුරනවා. දැන් වටිනා දෙයක් හැටියට කවුරු හරි අපිට මලක් ගෙනල්ලා දෙනවා. ඒ උදෑසන ඒක බොහොම වටිනවා. හවස් වෙනකොට ඒක පර වෙලා මැලවිලා යනවා. දැන් අපි ඒක තේරුම් ගන්න එක නෙමෙයි වැදගත්. දැන් මලේද ඒ වැරද්ද තියෙන්නේ? ලස්සනට පිපිලා තිබීම හරි හවසට පර වෙලා යන එක හරි. මලේ නෙමෙයි තියෙන්නේ වැරද්ද. මලේ තියෙන්නේ ස්වභාව ධර්මය. අස්වාභාවිකත්වයේ තියෙන්නේ කාලඟද? උදේට පිබුදුණු සිතින් මේ මල දිහා බලන අපිට හවසට ඊටාම පරවුණු මනසින් බලන මනසේ තමයි දෝෂේ තියෙන්නේ. එතකොට අරක අස්වාභාවිකයි. ඒක ස්වභාවය. ස්වභාව ධර්මයේ තුල තියෙන්නේ ස්වභාවයයි. ස්වභාව ධර්මය අස්වාභාවික කර තිබෙන්නේ කවුරුන්ද? මිනිසා. මොකද්ද? මිනිසුන් කියන උපදිනවා කියලා, මිනිසුන් කියනවා පවතිනවා කියලා, මිනිසුන් කියනවා මැරෙනවා කියලා. ඇත්තටම මලකට ඉපදුවකුත් නැහැ, පැවැත්මකුත් නැහැ, මරණිකුත් නැහැ. ගඟ ඉහළට ගලා බසින්නෙත් නැහැ, පහළට ගලා බසින්නෙත් නැහැ. ගඟ ගලා බසින්නේ නැත. කොඩිය ලෙල දෙන්නේ නැත. ලෙල දෙන්නේ ඔබේ මනසයි. එහෙමනම් මේ ලෝකෙට න්‍යායන් දීලා තියෙන්නේ, මේ ලෝකේ ග්‍රහණය කරලා තියෙන්නේ, මේ ලෝකෙට තීන්දුව తీරන දීලා තියෙන්නේ. උසාවියක් ඔබ දාගෙන තියෙනවා. හැබැයි ඔබට අයිති නැති ලෝකයේ තුල තමයි ඔබ ඒ සියල්ල සිද්ධ කරන්නේ. දැන් ටික දුරකට Tamanට එන්න පුළුවන්. දැන් ඥානය සංවර්ධනය වෙනවා. මේ දහම අසනකොට ඉක්මනින්ම බොහොම කාලයක් දහම අසලා තිනවත් එක්ක එනෝ එක මට්ටමකට. ආවට පස්සේ එයාට හම්බෙන්නේ ඊළඟට මොනවද? සියුම් කාරණා විසඳන්න. අන්න සියුම් කාරණා විසඳ ගන්න බැරි වෙනකොට එයාට අර ලොකුවට ගණට අහු වෙන දේවල් විසඳ ආවා. දැන් සියුම් කාරණා විසඳ ගන්න බැරි වෙනකොට එයා හිතනවා දැන් මගේ මනස නිදහස් නේ කියලා. දැන් උනත් ටිකක් බරපතල තියෙන තත්ත්වයේ හොඳ වෙලා ඊළඟට සියුම් යටින් තියෙනවා. ඊට පස්සේ එයා හිතන්නේ යනවා දැන් මට හොඳයි කියලා. සමහර ලෙඩ වර්ග තියෙන ඔය මේ හතිය වගේ රෝග තියෙනවා. එක්තරා බෙහෙත් ටිකක් ගත්තාම හොඳ වෙනවා. නමුත් ඒගොල්ලෝ මේ ලෙඩේ සම්පූර්ණයෙන් නැති කරන්න තවත් මාස ගණනාවකට බෙහෙත් දෙනවා. ඉතින් අර ලෙඩේ හොඳයි කියලා ගත්තේ නැති වුණොත් අර ආයි අර ඇතුලේ සැඟවිලා තියෙන වෛරස් එක වැඩි වෙලා ලෙඩ වැඩි වෙනවා. අන්න ඒ වගේ මේ මනසත් යම් ආකාරයකට ඔබේ යම් දියුණු තත්ත්වයකටපත් වෙනකොට බොහෝ කාලයක් ධර්ම ශ්‍රවණය කරලා හිතන දැන් හරි නෑ ඔබ සියුම් කාරණා දුරු කරන්න ඕන. ඇහැට නොපෙනෙන වෛරස් පවා නැති කරන්න ඕන. ඒ කියන්නේ මනසේ තවත් දුර්වලකම් ඔබ සොයන්න ඕන. දැන් පිරිසුදුකමත් සමහර කට්ටියට එක්තරා ප්‍රමාණයකට තිබ්බහම ඇතිනේ. එහෙම වෙන්න බෑ. සමහර අයට හරියටම තියෙන්න ඕන. ඒක උඩින් විතරක් නෙමෙයි මේ යටිපැත්තෙනුත් තියෙන මෙහෙම අතින් ඇල්ලලා බැලුවාම හරි තියෙනවා නම් එයා නොපෙනෙන කොටසක් එතන තියෙන්න බෑ ඒක. කෙනෙක් කියන්න පුළුවන් පේන්නේ නැහැ නේ. ඉතින් එතන තිබ්බට කමන්නේ බෑ එහෙම බෑ. ඒ අල්ලන්දි හරි දැනෙන කොටසේ තියෙන්න ඕන හරියට පිරිසුදුකමක් තියෙන්න ඕන. ඒකයි.
ඒ නිසා මනසේ තියෙන පවිත්‍රතාවය ඒ தത്വයටම පවිත්‍ර කරන්න බලන්න. ලද පමණින් සතුට වෙන ජාතියකට කවදාවත් නිවන් දකින්න බෑ. හැමදාම අලුත් බණක් අහන්න. හැමදාම අලුත් කාරණයක් සොයා ගන්න. හැමදාම අලුතෙන් මනස නගා සිටවන්න. අන්න එතන ඒ විට තමයි ඔබට දියුණු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ලද පමණින් සතුට වෙන්න එපා. කිසි දෙයක් ඉවසන්න එපා. විමසන්න. කවුරු හරි අතුරු කට්ටෙන් හරි යන අයින්කොට ළඟ ඉන්න කෙනෙක් ඉවසගෙන ඉන්න බෑ. ඇයි කියලා අහන්න. ඇයි කියලා අහන්න. ඒකට මොනවා හරි උත්තරයක් දෙන්න. දැන් අපි ඉවසන අපිට ඉවසීම දිගටම කියන ඇත්ත වශයෙන්ම මේක ත්‍රස්තවාද. දැන් ඔබ තෙමෙනව අවුවේ මේ වැස්සේ අවුවේ වේලෙනව. ඔන කවුරු හරි ඇවිල්ලා කියන ඉවසගෙන ඉන්න කියලා. ඒක මහා ත්‍රස්තවාදයක් නේ. ඔබ අසනීපෙන් ඉන්නවා. කට්ටිය ඇවිල්ලා මට කියන්න තිබ්බා මේ හැමදෙන්න ඉවසන්න. ඉවසන්න කිව්වා මේ මනස මැරෙනවනේ. දැන් රෝහල් වලට ගියාම සමහර වෙලාවට මම නර්ස් කෙනෙකුට කිව්වහම මේ හැමදෙරන්ට හුස්ම ගන්න අමාරුයි කියලා ඒක ස්වාමීන් වහන්සේ කෙනෙකු උපස්ථාන කරන්න කියලා ඒ නර්ස් කියනවා ඔය ලෙඩට වඩා අර ලෙඩට අමාරුයි කිව්වා. මං කෝ ඒක බුදුම කතාවක් නේද? ඒ ලෙඩටත් බෙහෙත් දෙන්න මේ ලෙඩටත් බෙහෙත් දෙන්න කියලා. එයාගේ නිදහසට කාරණේ මොකද්ද? ඔය ලෙඩට වඩා අර ලෙඩට අමාරුයි. දැන් ඒ ලෙඩත් පැත්තකට දාලා මේ ලෙඩත් පැත්තකට දාලා ඉන්නවා. ඒගොල්ලෝ හිතන්නේ අපේ වැඩේ විතරක් කරගන්න අපි හදනවා කියලා නෑ. හැමෝටම කරන්න ඕනේ. ඒ නිසා ඒ වගේ ප්‍රපාතිත කරුණු ප්‍රපාතයට ඇදහෙලන කරුණු සම්පූර්ණයෙන්ම තියෙන නිසා තමයි ලෝකෙ දියුණු වෙන්නේ නැත්තේ චින්තාමය වශයෙන්. ඒ නිසා මිනිස්සුන්ව මේ බඩු භාණ්ඩ වලින් දියුණු කරන්න හදන ලෝකය දියුණු කරන්න හැදුවට ඒක මහා දියුණුවක් නෙමෙයි විනාශයක්. දියුණුවක් නෙමෙයි විනාශයක් ලෝකෙ වෙන්නේ. මොකද්ද මහා ලොකු දියුණුව කියන්නේ? ගහක් කපලා එතන කොන්ක්‍රීට් කණුවක් හිටවනවා. ඒකනේ දියුණුව කියලා කියන්නේ. එහෙමනම් ඒ දියුණුව සබහාදහමට සහ අපේ අනාගත පැවැත්මට හානියක් නොවන දියුණුවක් වෙන්න ඕන. සංවර්ධනයක් වෙන්න ඕන. එහෙම දියුණුවකුයි තියෙන්න ඕන. එතකොට මූලික දියුණුන් අවශ්‍යතාවයන් මූලික වශයෙන් පෙරටු කරගෙන යන්න ඕන. මොකද මානසික සුවතාවය විනාශ කරගෙන මූලික ආහාර අවශ්‍යතා ටික විනාශ කරගෙන ආස්වාස ප්‍රාස්වාස කිරීමේ අවශ්‍යතාවය සහ මේ වාතාශ්‍රය විනාශ කරගෙන ලබන දියුණුව මොකද්ද? අරවනේ මූලික අවශ්‍යතා මනුස්සයෙකුට හුස්ම ගන්න ඕන. ආහාර පාන ටික තියෙන්න ඕන. මානසික සුවතාවය තියෙන්න ඕන. ඒවා ලබන්න තමයි දියුණුව කියන එක ලබන්න ඕන. ඒවා හොඳින් පවත්වා ගන්න තමයි දියුණුව කියන එක ලබන්න ඕන. අද දියුණුව කියලා සලකන්නේ මොනවද? ලොකු පාරවල් සහ ලොකු වාහන ලොකු ගොඩනැගිලි. සිමින්ති වලට පින් සිද්ධ වෙන්න සිමින්ති නොතිබෙන්න තිබ්බි ලෝකේ. සිමින්ති නොතිබෙන්න තිබ්බි ලෝකේ. ඒක දියුණුව නෙමෙයි. එහෙනම් අධ්‍යාත්මික දියුණුව අනිවාර්යයි. ඒ අධ්‍යාත්මික දියුණුව තුල පෙරටු කරගෙන තමයි අනිත් ඕනම දියුණුවක් ජීවිතේ තියෙන්න ඕන. මොකද දැක්මක් නැති වේගයෙන් යන ගමනක් මේක කඟ වේනගේ වගේ ගමනක් නේ. උඩ බලාගෙන දුවනවා. මුළු සමාජයේ මෙහෙම උඩ බලාගෙන දුවනවා. දුවල කොහෙද වැටෙන්නේ? අගාධයන් වලට වැටෙනවා. උඩ බලාගෙන වේගෙන් දිවුවොත් වේගවත් කඟ වේන හරි මේ කඟ වේන නෙමෙයි. අර ලොකු තියෙන මේ අන්තින සතා මේ අන්තින මුවා වගේ ගෝණ තමයි කඟ වේන නේ. කඟ වේන යන ඉලක්කයට හරිද? අර ගෝණ කියන සතා දුවනවා උඩ බලාගෙන දුවන එකට උඩ බලාගෙන දුවන හේතුවක් තියෙනවා. එයාගේ අන් දෙක පැටලෙනවා. කැලෙසුනකොට අය නිසා උඩ බලාගත්තාම තමයි එයාට පැටලෙන්නේ නැතුව යන්න පුළුවන්. එතකොට පාර වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ.
ප්‍රභාතයන් වලට වැටෙනවා. සමහර විට උත්සාහ කරන්න පුළුවන් යම් කිසි කෙනෙක් මේ මනසට දුක් පීඩා ඇති නොවන විදියට ආරක්ෂා කරාම හරි කියලා. සමහර අය එහෙම ඉන්නවා. දැන් සමහර අය තුවාල තියෙනවා. ඒකට බෙහෙත් දාන්නේ. ඒවලට කාටවත් හැප්පෙන්න දෙන්නේ මෙහි නෑ. ඔක පරිස්සම් කරගෙන ඉන්නවා. එහෙමත් පිරිසක් ඉන්නවා. කියන්නේ අනිත් අය හිත රිද්දවනවා මේ කියලා තමන් පාඩුවේ ඉන්නවා. ඒකත් ප්‍රතිකර්මයක් නෙමෙයි. තුවාලේ තියාගෙන තුවාලේ රිද්දවන්න නැතුව කට්ටියකින් ආරක්ෂා කරගෙන ඉඳීමම ප්‍රතිඵලයක් නෙමෙයි. ප්‍රතිකර්මය සොයන්න ඕන. ප්‍රතිකර්මය සොයන්න ඕන. බෙදෙන එක නතර කරන්න, විඳින එක නතර කරන්න, දුවන එක නතර කරන්න. ඊළඟට මොකද කරන්නේ? ඇයි ඔබ දුවන්නමනේ පුරුදු වෙලා ඉන්නේ? නතර කරන එක දිවීමක් බවට පත් කරගන්නවා. නතර කිරීම එක විඳීමක් බවට පත් කරගන්නවා. නතර කිරීම ක්‍රියාවක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි වෙන ස්වරූපයකින් දුවනවා. දැන් තේරුණාද? කර්මයක් හදන්නමයි බලන්නේ. අපි මේ උත්සාහ කරන්නේ කර්මෙන් නිදහස් කරන්න. ඒත් ඔබේ මනස පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? කර්මපතේකට එන්නමයි. විඳ දරා ගන්නමයි. ග්‍රහණය කරන්නමයි පුරුදු වෙලා තියෙන්නේ. අපි මේ ග්‍රහණය නොකරන මට්ටමට මනස ගෙන යන ක්‍රමවේදය කියලා දෙනවත් එක්ක අර ඥානනය පුරුදු වෙලා හැඩ ගැහිලා නැත්තම් ආයි කර්මපතේට හසු වෙනවා. ආයි කර්මයට යනවා. නතර වීම ක්‍රියාවක් කරගන්න පිරිසක් නෙමේ කර්මපතේට අහු වෙච්ච කෙනා. නතර වීම ක්‍රියාවක් කරගන්න කෙනෙක්. දැන් ධර්ම අවබෝධය තුලදී නතර වීම ක්‍රියාවක් නෙමේ. ආශ්චර්යයක් වෙන්න තුනේ බුදුහාමුදුරුවෝ මේ සොයාගත්තේ ඒකාන්තයෙන් මුලින්ම මේ ධහම ලෝක විද්‍යාමාන කලා නම් ඒ තැනත්තා ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි. මොකද මිනිස්සෙකුට කිසිම විදියකින් උපකල්පනය කරන්න බැරි සිහිනෙන්වත් පේන්නේ නැති හිතන්නේ නැති පැත්තක් තමයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. හීනෙන්වත් හිතෙන්නේ නැති පැත්තක්. දැන් මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව අහගෙන ඉඳලා අවසානයේ කියනවා අපිට කරන්න දෙයක් කිව්වේ නැහැ. ඉතින් කරන්න දෙයක් ඕනම නම් ඔය හුස්ම දිහා බලාගෙන ඉන්න. හැබැයි ඒක කරයි කියලා ඇති වෙනසක් වෙන්නේ නැහැ. ඒක කළා පොඩ්ඩක් අර මනස රිලැක්ස් වෙනවා එච්චරයි. මේ ගවේෂණය මේ බුද්ධිමය ගවේෂණය කරන මාර්ගයක්. ඒක ප්‍රඥාවෙන් සොයා යන මාර්ගයක්. අර උත්තරීතර ලෝකෝත්තරත්වය. ඒ උත්තරීතරත් මේ ඉන්ද්‍රිය විශ්ේ ඉක්ම වූ ධම. සැනසීම සොයා යන ගමනක්. සැබෑ සැනසීම. විඳීමේ සැනසීම නෙමෙයි නොවිඳීමේ සැනසීම. සැනසීම දෙකයිනේ. විඳීමේ සැනසීමයි නොවිඳීමේ සැනසීමයි. විඳින්නේ නැති සැනසීම. ඒ නොවිඳීමේ සැනසෙල්ල සොයා යන්න මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ඔබට කියන්නද අපි මේ ධර්ම පරිශ්‍රණය කරද්දී මම මේ ඇඳේ ඉඳගෙන ඔළුව පල්ලෙහාට දාලා කල්පනා කර මේ ධර්ම පරිශ්‍රණය කරන මොකද මොලේට ලේ බයින්නේ කියලා. මොලේට ලේ බැස්සහම ටිකක් කල්පනා ශක්තිය තව ටිකක් වැඩි වෙනවයි කියලා ඔළුවෙන් හිටගෙනත් ඉන්නවා. කාමරේ ටිකක් මොලේ සක්‍රිය වෙන්න කියලා. එහෙම කරපු පිරිස් අපි. එහෙම කරලා තමයි මේ ධහම කියන්න ආවේ.
ඉතින් ඒවා උපකාරක වුණාද නැද්ද කියන මම දන්නේ. සමහරලාට කායික විඥානික කාය විඥානයේ තියෙන වූ ඒ ස්නායු ක්‍රියාකාරීත්වය වැදගත්. ඒක හරි වැදගත්. කෙනෙකුගේ කල්පනාව නැති වෙන්නේ මානසික බලපෑමෙන්ම නෙමෙයි, ස්නායුගත බලපෑමෙන්ද කල්පනාව නැති වෙනවා. එහෙමනම් ස්නායු ක්‍රියාකාරීත්වයත් හොඳින් තියෙන්න ඕන. ඒක නිසා තමයි හොඳින් ඔය කන සම්පත්තිය කියලා කියන්නේ ඒකට. ඉන්ද්‍රියන් හයේ මනා ක්‍රියාකාරීත්වය ඒකට තියෙන්න ඕන. ඒක දුර්ලභ වූ කාරණයක්. ඒක හොඳට වැඩ කරන්න ඕන. ඊට පස්සේ බුද්ධෝත්පාදය, සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕන. ඔබ පැවිද්දෙක් වෙන්න මේ ජීවිතේදීම ඇඳුමින් නෙමෙයි, ඥානයෙන්. ඔබේ ඇඳුම කුමක් වුවත් ඔබ බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා. ලෝකෝත්තර ධර්මයේ ස්පර්ශ කිරීම සමගම ඔබට තියෙන මේ ධහම විමසගෙන යන්න. ඔබේ අඩුව නිතරම හදාගෙන යන්න. ඔබ සුදුසු මට්ටමට එනකොට ඒ දෙයි මේ සිද්ධ වෙයි. තරඟෙට හරි බැලුම් බෝල පුම්බලා තියනවද? ඔබ බැලුම් බෝලේ පුපුරවන්න ගියේ නැහැ. ඔබ කරේ වෙනත් ක්‍රියාවක්. මොකද්ද? බැලුම් බෝලේ පුම්බනවා. පිම්බීමේ ප්‍රතිඵලයක් හැටියට බැලුම් බෝලේට දරහ ගන්න බැරි වෙනකොට බැලුම් බෝලේ පුපුරනවා. එතකොට ඔබේ ක්‍රියාව වෙන එක, ප්‍රතික්‍රියාවලිය තව එකක්. ඒ නිසා ඔබ මේ ධහම විමසගෙන යනකොට ඔබේ ප්‍රතික්‍රියාවලිය වෙන එකක් වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ ලබා දෙනවා චූලපන්තකට රජෝහරණම් කියලා. හරි බැලුම් බෝලේ පිම්බීම වගේ වැඩක්. ඒක වෙනම ක්‍රියාවලියක්. නමුත් ඒ ක්‍රියාවලිය තුළ ජනිත වන ප්‍රතික්‍රියාවලියන් වෙනස් වූ දෙයක් වුණා. ඒ නිසා ඔබ ප්‍රතික්‍රියාවලිය ග්‍රහණය කරන්න යන්න එපා. අදාළ ක්‍රියාවලියේ දෙන්න. අර මොනවද මේ ශරීරයේ ගට්ස්ද මස්ද මොනවද මේ ඇති කරගන්න යන්න එපා. පිටින් අරන් අහි කරගෙන යන්න එපා. ඔබ ව්‍යායාමයේ දෙන්න. ඒව ඉබේ එනවා ඇඟේ. පිටින් අරන් අහි කරගන්න ගියාම නේ ඔබ පස්සේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රියාවලියේ දෙන්න ප්‍රතිඵලය වෙනස් වූ දෙයක් වෙන්න පුළුවන්. ඒකයි නොසිතන ප්‍රතිඵලය. මේ දැකලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිවන. ඇයි හේතුව? නාම රූප නැති නිසා. නාම රූප නැති නිසා දැකලා ගන්න බෑ. එමනම් ඔබ කල යුත්තේ ඒ தത്വයට බාධක වෙන ධර්ම දුරු කරන්න ඕන. දැන් පිරිසුදුකම කියන එක මේ මේසේ මත වෙන කොහෙන් හරි ගෙනල්ලා තියන්න පුළුවන්ද? බෑ. ඒ මේසේ මතම මේ පිරිසුදුකම කියන එක උදා කරනවා. එතකොට මේ උදා කිරීම සඳහා ඔබ කල යුත්තේ මොකද්ද? මේකේ තියෙන අපිරිසුදුකම මොකද්ද කියලා හොයන්න ඕන. දැන් පිරිසුදුකම මේකේ හොයන්න ගියොත් කවදාවත් හොයාගන්න බෑ. ඔබට මේ පිරිසුදු වීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ මේකේ අපිරිසුදුකම හොයන්න. එතකොට අපිරිසුදු සියල්ල පිසදා සෝදා ඉවත් කර හමාරවන්නේ කොයි වෙලාවේද? පිරිසුදු බව එතන උදා වී ඇත. දැන් පැහැදිලිනේ? නිවන් දකින්නවා කියන්නේ ඕකයි වැඩපිළිවෙල. ඔබ තුල තියෙන අපිරිසුදුකම කියලා බලන්න. දැන් ඔබ පැහැදිලිව දන්නව සරලව මේ ප්‍රතික්ෂේපයක් හෝ ඇගීමක් වරුණාවක් නෙමෙයි. ඔබට කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න හෝ අගයන්න වරුණා කරන්න හෝ මධ්‍යස්තව සිටින්නට නැහැ. මේ තියෙන්නේ මනසේ ක්‍රියාවලියකට ඔබ තවත් තල්ලු වෙන වැඩපිළිවෙලක් නෙමෙයි. නොමනසට පැමිණීම, මනසින් නික්මීම. මනසින් නික්මෙන්න ඔබ මනස සම්බන්ධ කරගන්න උවමනාවක් නැහැ.
මනස සම්බන්ධ කරගෙන මනසින් නික්මෙන්න බෑ. ඒකයි. අර වැරදි ක්‍රම වේදයක් ගත්තොත් කොහොල්ල ගුලියේ ඇලෙන්නට කොහොල්ල ගුලියම සම්බන්ධ කරගන්න යන අර මැස්සට වෙන්නේ මොකද? තව ඇලෙනවා ඒක. ඒ නිසා මනසින් නිදහස් වෙන්න මනස පාදක කරගන්න ගියොත් මොකද වෙන්නේ? ඇලෙනවා. ඒ නිසා එහෙමනම් කොහොල්ල ගුලියක කාටක් ඇලුණා නම් අපි අනිත් කෙනාගෙන් පිටින් ඉල්ලන්න ඕන උදව්ව. පිටින් උදව්වක් ඉල්ලන්න ඕන. පිටින් තියෙන අත්තක ඉල්ලන්න ඕන. දැන් ඔබ ඔබේ මනසින් නිදහස් කරගන්න පිටින් තියෙන අත්තක නෙමෙයි ඉල්ලන්නේ. මනසෙම අත්තක ආයෙ එල්ලෙනවා. එල්ලෙන්න එපා. මනසෙම අත්තක ආයෙ එල්ලෙන්න එපා. එතනයි වැඩ පිළිවෙල තියෙන්නේ. හොඳයි හැම දිනාටම මේ සද්ධර්ම අවබෝධයේ පිණිස මේ සීල කරුණු හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.